අද අපි කතා කරන්නේ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම කියන තාත්වික සංඛ්‍යා කියන පාඩම. අපි බලමු කොහොමද මේ පාඩම ගොඩ දාගන්නේ මොකද්ද වගේ පාඩමේ කරන්න තියෙන්නේ කියලා. මුලින්ම අපි කතා කරමු සංඛ්‍යා. මොනවාද මේ සංඛ්‍යා කියන්නේ? ගණිතයේ පදනම තමයි මේ සංඛ්‍යා. සංඛ්‍යා නොහොත් අපි කියනවා ඉලක්කම් කියලා. ඈත අතීතයේ අවුරුදු 30000කට වඩා ඈත අතීතයේ ඉඳන් මේ ගණිතයේ මේ සංඛ්‍යා එක්ක මිනිස්සු ගනුදෙනු කරලා තියෙනවා. ඉතින් අද අපි යන්නේ මේ සංඛ්‍යා ටික වර්ග කරලා කොහොමද මේ සංඛ්‍යා හැදිලා තියෙන්නේ මොනවාද මේ සංඛ්‍යා වර්ග සහ කොහොමද අපි ඒවා පාවිච්චි කරන්නේ කියලා බලන්න. අපි මුලින්ම බලමු මේ නිකිල සංඛ්‍යා. මොනවාද මේ නිකිල කියන්නේ කියලා. නිකිල කියන්නේ දරුවෝ මොනවාද? ඕනෑම ධන හෝ ඍණ සංඛ්‍යාවක් බිඳුවත් ඇතුළත් අපි කොටින් එක තවකල් පුංචි කාලේ දැනගෙන ගන්න මොකද්ද මේ සංඛ්‍යා රේඛාව කියන ගන්නේ? බිඳුව 1 2 මේ විදිහට මේ පැත්තට ධන අනන්තය වෙනකනොත් ඍණ 1 ඍණ 2 මේ පැත්තට ඍණ අනන්තය වෙනකනුත් යන මේ ඕනෑම ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාවලට අපි කියනවා නිකිල කියලා. ඔයාලට හරියම ලේසි මතක තියාගන්න මොකද්ද? බිඳුවත් ඇතුළත් සියලුම ධන හා ඍණ සංඛ්‍යාවලට අපි කියනවා නිකිල කියලා. ඒතකොට අනිවාර්යයෙන්ම ඔයාලට පේනවා මේ නිකිල වල තියෙන්නේ පූර්ණ සංඛ්‍යා විතර. බිඳුව ඇතුළත් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න පුළුවන් සියලුම සංඛ්‍යාවලට අපි කියනවා නිකිල කියලා. අපි දැන් කතා කරන්නේ නිකිල ගැන. ඒ නිකිල කියන කෙනා මට මෙන්න මේ විදිහට Z අකුරකින් මෙන්න මේ විදිහට චුටි ඉරකුත් ගහලා එයාව අපිට පෙන්වන්න පුළුවන් මෙයා තමයි නිකිල කියලා. පැහැදිලිද? මෙතන උඩ ධන ලකුණක් ආවොත් කියන්නේ ධන නිකිල. ඒ කියන්නේ මොකද්ද? 1 2 3 4 ඔය විදිහට අනන්ත වෙනකන් යන්නේවා. මෙතන Z ඇවිල්ලා ඔයාලට මෙතන ඍණ ලකුණක් ආවොත් ඒ කියන්නේ ඍණ නිකිල. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔය විදිහට ඍණ අනන්ත වෙනකන්. හරිද? අපිට ඔය මුළු සංඛ්‍යා ඔක්කොම එකට ලියන්න ඕන Z කියලා. මම ලියනවා එයා වෙනවා මට බිඳුව ඊට පස්සේ ධන 1 එන්නත් පුළුවන් ඍණ 1 එන්නත් පුළුවන්. ධන 2 එන්නත් පුළුවන්. මොකක්ද ඊළඟට? ධන 2යි ඍණ 2යි ඔක්කොම එන්න පුළුවන්. ධන 3යි ඍණ 3යි. ඔය විදිහට ධන හා ඍණ වෙනකන් අනන්ත වෙනකන් යන ඕනම සංඛ්‍යාවට අපි කියනවා නිකිල කියලා. මේක තමයි නිකිල වල සංකේතයේ Z අකුර. Z අකුර කොහේ හරි තියෙනවා කියන්නේ ඔයාලට තේරෙනවනේ වරෙන් එතන තියෙන්නේ නිකිලයක් කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ප්‍රකෘති සංඛ්‍යා. මොනවාද මේ ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ? ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ මොකද්ද? අපි කියනවා natural numbers ඒවත් මේ capital N අකුරෙන් අපි ආව පෙන්නනවා. natural numbers කියන්නේ ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන දේවල් ඒවත් බිඳුවට වැඩි සියලුම ගණින සංඛ්‍යා කියලා අපි කියනවා. 1 2 3 ඔන්න ඔය වගේ ඉඳන් ධන අනන්ත යනකම් තියෙන හැම සංඛ්‍යාවකටම අපි කියනවා ප්‍රකෘති සංඛ්‍යා. අපි එදිනෙදා ජීවිතේදී ඇත්තටම පාවිච්චි කරන්නේ මේ ප්‍රකෘති සංඛ්‍යා. මොනවා හරි ගනුදෙනුවක් කරද්දී කඩේට ගිහලා බඩුවක් ගන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි ගනුදෙනුවක් ඕනම දෙයකදී අපි පාවිච්චි කරන්නේ මේ බොහෝ දුරට ප්‍රකෘති සංඛ්‍යා හේවත්. ඒ කියන්නේ අපි කියනවා ගණින සංඛ්‍යා කියලා. ඒක අපි කියන්නේ capital N අකුරේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන වැදගත්ම කොටසක් තමයි පරිමේය සංඛ්‍යා. මොනවාද මේ පරිමේය සංඛ්‍යා කියන්නේ? ඇත්තටම අපි කිව්වොත් මේ පරිමේය සංඛ්‍යාව කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. අපි ඒකේ ලකුණ තමයි Q අකුර. පරිමේය සංඛ්‍යාව කියන්නේ අපිට A බෙදීම B ආකාරයෙන් භාගයක් විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ A කියන ලවේ ඉන්න කෙනා ඕනෑම නිකිලයක් වෙන්න පුළුවන්. ධන ඍණ ඕනෑම නිකිලයක් වෙන්න පුළුවන්. නමුත් මේ B කියන කෙනාව කවදාවත් බිඳුව වෙන්න බෑ. B කියන කෙනාව බිඳුව වෙන්න බැරි යම් කිසි සංඛ්‍යාවක් අපිට මේ විදිහට ලියන්න පුළුවන් නම් අපි යාට කියනවා පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා ගොඩාක් වැදගත්. මොකද පරිමේය සංඛ්‍යා තමයි අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. මේ පාඩමෙත් අපි ගොඩාක් කතා කරන්නේ මේ තාත්වික සංඛ්‍යා කියන කියන්නේ real numbers. කියන්නේ ඇත්තටම පවතින සංඛ්‍යා වලින් වැදගත්ම කොටස තමයි මේ පරිමේය සංඛ්‍යා. ඒතර තාත්වික සංඛ්‍යා කියන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. පරිමේය සහ අපරිමේය කියන ඒවා. ඇත්තටම අපි හරියට බැලුවොත් මේ පරිමේය සංඛ්‍යා කියන්නේ සංඛ්‍යා රේඛාවක අපිට ලකුණු කරන්න පුළුවන් සංඛ්‍යාවකට අපි කියනවා පරිමේය සංඛ්‍යාව. එයාට නිශ්චිත සීමාවක් තියෙනවා නම් අපි යාට කියනවා පරිමේය සංඛ්‍යාවක් කියලා. මම හිතනවා ඔයාලට දැන් පැහැදිලිව ඇති මොකද්ද පරිමේය සංඛ්‍යාවක් කියන්නේ කියලා. හරි. අපි ඊළඟට බලමු මේක. මේ තියෙන පරිමේය සංඛ්‍යාව නිරූපණය. මේකේ ලොකු දෙයක් නෑ. මේක හරිම ලේසි. මොකද්ද මේ අර මම කලින් කිව්ව විදිහට A බෙදීම B ආකාරයෙන් මෙයාව ලියන්න පුළුවන්. මේකේ A හා B කියන්නේ Z කියන්නේ නිකිල හා B අසමානයි බිඳුව කියලා අපිට කියනවා. A හා B නිකිල වෙනවා B අසමානයි බිඳුව. නැත්නම් අපිට පරිමේය සංඛ්‍යාවක් තවත් විදිහට කියන්න පුළුවන්. A බෙදීම B ආකාරයමයි A අයත් වෙන්නේ Z. මෙතන Z වල ධන හොරින ලකුණු නැහැ කියන්නේ A ට ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. කියන්නේ බිඳුව වෙන්න පුළුවන්, ධන ලකුණු තියෙන අය වෙන්න පුළුවන්, ඍණ ලකුණු තියෙන අය වෙන්න පුළුවන්. නමුත් B කියන කෙනා මෙයා කියනවා හැමතිස්සෙම Z+. ඒ කියන්නේ මොකද්ද? ධන සංඛ්‍යාවක් කියලා. එකට වැඩි ධන ඕනම සංඛ්‍යාවක් කියලා මෙයා අපිට B හඳුන්වා දෙනවා. අපිට ඕන තරම් උදාහරණ තියෙනවා මේකට ගන්න. උදාහරණයක් විදිහට 2 බෙදීම 3.
මෙන්න මේ නීතියට ගැලපෙනවා නම් අපිට මෙයාව කියන්න පුළුවන් පරිමේය සංඛ්‍යාවක් කියලා. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ පරිමේය සහ අපරිමේය කියන කොටස් දෙකේම එකතුව. ඒ කියන්නේ මොකද්ද? අපි කොටින්ම කියනවා තාත්වික සංඛ්‍යා. අපි දැන් කතා කරලා තියෙනවා තාත්වික සංඛ්‍යා කියන කොටස් දෙකකට අපි ගන්න පුළුවන් මොකද්ද? පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා. මේ සංඛ්‍යාවල එකතුවෙන් තමයි අපිට හැමතිස්සෙම මේ තාත්වික සංඛ්‍යා හැදෙන්නේ. මේ පරිමේය සංඛ්‍යා අපිට ආයෙ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔයා දන්නව මොනවාද? නිකිල සහ අනිත් එක තමයි භාග. නිකිල සහ භාග විදිහට අපිට මේ පරිමේය සංඛ්‍යා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ විදිහට අපිට මේ සරල දේ දක්වාම යන්න පුළුවන්. තාත්වික සංඛ්‍යා එකකටවත් අයිති නැති ඒවාට අපි කියනවා අතාත්වික සංඛ්‍යා. අපි තාත්වික සංඛ්‍යා හඳුන්වන්නේ r අකුණේ කියන්නේ real numbers කියන නිසා. ඒතර අතාත්විකයි කියන්නේ මොකද්ද? r dash. r dash කියන්නේ r ට අයිති නැති. අපි ඉගෙනගෙන තියෙනවා මොකද්ද මෙයාගේ? අනුපූරකය කියන්නේ r ට අයිති නැති කියන එක. ඒතර මොකද්ද? r dash කියන්නේ තාත්වික නොවන සංඛ්‍යා හැවත් අතාත්වික සංඛ්‍යා. මොකද්ද මේ අතාත්විකයි කියන්නේ? අතාත්විකයි කියන්නේ අපි දන්නවා මේ ලෝකේ පවතින්නේ නැති. උදාහරණයක් විදිහට සංඛ්‍යා රේඛාවක් අපිට ලකුණු කරන්න බැරි සංඛ්‍යාවල අපි කියනවා අතාත්වික සංඛ්‍යා කියලා. එහෙම සංඛ්‍යා රේඛාවක් කොහොම හරි ලකුණු කරන්න පුළුවන් ඕනෑම සංඛ්‍යාවකට අපි කියනවා තාත්වික සංඛ්‍යා. ඒක තාත්වික සංඛ්‍යා කොටස් දෙකයි පරිමේයකින් සීමාවක් තියෙනවා. අපරිමේයයි කියන්නේ සීමාවක් නැති ඒවා. අපි ඉස්සරහට බලමු මොනවාද මේ නිකිල කියන්නේ? මොනවාද මේ භාග කියන්නේ? අපි නිකිල ගැන කතා කරා මොනවාද? ධන නිකිල දිනනවා, ඍණ නිකිල දිනනවා. ඊට පස්සේ මොකද්ද? බිඳුවත් ඇතුළත් සියලුම ධන හා ඍණ සංඛ්‍යාවල අපි කිව්වා නිකිල කියලා. මේ භාග ගත්තාම අපිට භාග ආය කොටස් දෙකකට කඩන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට වැඩිපුර දැනගන්න දෙයක් කියන්නේ අන්ත දශම හා සමාවර්ත දශම. අන්ත දශම කියන්නේ යම්කිසි සංඛ්‍යාවක් බෙදලා ඉවර වුණොත් එයාට අපි කියනවා අන්ත දශමයක්. ඒ කියන්නේ එයාගේ අගය ඉවරයි. ඒ කියන්නේ මොකද්ද? අපි ගත්තොත් උදාහරණයක් විදියට 3 බෙදීම 2. උත්තරේ ඉන්නවට 1.5යි. මෙතන ඉහළ යම්කිසි සංඛ්‍යාවක් නැහැ. ඒ නිසා අපි යාට කියනවා අන්ත දශමයක් කියලා. ඔයාට තිබ්බොත් 1 බෙදීම 3 කියන උත්තරේ ඔයාලා කවදාවත් ඉවර කරන්න බෑ. 0.3 ඔන්න ඔය විදිහට තමයි එන්නේ. අපි ඒ වගේ කෙනෙක්ව ලියනවා 1 බෙදීම 3 කෙනෙක් කෙනා 0.3 සමාවර්ත 3. සමාවර්තයේදී මෙන්න මෙතනින් අපි උඩින් පුංචි තිතක් තියෙනවා. ඒ තිත තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ තිතෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද මේ සමාවර්ත 3 කියලා. අපි මේ සංඛ්‍යා කොටස කතා කරන අවසාන කොටස තමයි මේ අපරිමේය සංඛ්‍යා. මොකද්ද මේ අපරිමේය කියන්නේ? ඒ කියන්නේ සීමාවක් නැති උදාහරණයක් විදියට 2.3යි 5යි 1යි 2යි 3යි 2යි 1යි 0යි 4යි 2යි ඔය විදිහට කිසිම රටාවක් නැතුව සංඛ්‍යා පේලියක් බෙදීගෙන යනවා නම් අපි ඒවට කියනවා මොනවාද? අපරිමේය සංඛ්‍යා. ඒවත් අපි කියනවා අනන්ත දශම. ඒ කියන්නේ දශම ස්ථාන ඉවර වෙන්නේ නැහැ. අනන්ත සංඛ්‍යාවක් තියෙනවට කියනවා අපි අපරිමේය සංඛ්‍යා. මේ වගේ අපිට සංඛ්‍යා රේඛාව ලකුණු කරන්න බෑ. ඒ නිසා අපි මේවට කියනවා අපරිමේය සංඛ්‍යා කියලා. ඊළඟට අපි කතා කරන්නේ මේ පාඩමේ වැදගත්ම කොටස වන මේ කරණි සහ අකිල කරණි කියන කෙනා ගැන. මොකද්ද මේ කරණියක් කියන්නේ? ඒ වචනේට බය වෙන්න දෙයක් නැහැ. කරණියක් කියන්නේ මේ වර්ගමූල ලකුණත් එක්ක ඇතුලේ මොකක් හරි දෙයක් આવත් අපි යාට කියනවා කරණියක් කියලා. වර්ගමූල ඇතුලේ තියෙන ඕනෙක් කියන අපි කියනවා කරණියක්. උදාහරණයක් විදිහට මේක ඇතුලේ සිම්පල් a තිබ්බොත් මේ a කරණිය. මූල 2 කියලා තිබ්බොත් දෙකේ මූලය ඒ කියන්නේ තියා කරණිය. මේ වගේ තනි සංඛ්‍යාවක් තවදුරටත් ඇතුලේ සාධක නැති වර්ග නැති සංඛ්‍යාවල අපි කියනවා කරණි කියලා. හදිස්සියත් මෙහෙම කෙනෙක් හිටියොත් මූල 20 කියන කෙනා මට මේ මූල 20 කියන කෙනාව ලියන්න පුළුවන්. මෙයාගේ තව සාධක තියෙනවනේ. මොනවා හරි සාධක වලින් මම මෙයාව ලියනවා 4 වරක් 5. ඒත් වර්ගමූලේ නැති වුණේ නැහැ. ඊට පස්සේ අපිට මේ පුංචි නීතියක් තියෙනවා හරිම ලේසි මතක තියාගන්න. මේ ඇතුලේ වර්ගමූල ඇතුලේ වැඩි කිරීමක් හෝ බෙදීමක් තිබ්බොත් ඒ වර්ගමූලයේ ඒ දෙන්නටම අපිට වෙන වෙනම දෙන්න පුළුවන්. ඒ කියන්නේ මට මෙයාවම ලියන්න පුළුවන් මූල 4 වැඩි කිරීම මූල 5. ඒ කියන්නේ මොකද්ද දරුවෝ? මෙතනදී මම කරේ මේ කරණීය කොටස් දෙකකට කැඩුවා. මේ කරණියක් නෙමෙයි අත්‍තරම යාට අපි කියන්නේ අකිල කරණියක් කියලා. කියන්නේ තවදුරටත් වල පේනවා මෙයාගේ ඇතුලේ සාධක ඉන්නවා. එහෙනම් මොනවද අපි කියනවා අකිල කරණියක්. ඒ අකිල කරණිය මම කරණි දෙකක් ඇසුරෙන් ලිව්වා. ඊට පස්සේ මේ 4 මම මොකද්ද කරන්නේ? 4 කියන්නේ මම දන්නවා යාගේ වර්ගමූලයක් තියෙනවා කීයද? 2යි. 4 වර්ගමූලය 2යි. 2 වැඩි කිරීම මූල 5යි. ඒ කියන්නේ මොකද්ද? මෙයා මට එනවා 2යි මූල 5යි කියලා උත්තරේ. මම මේ මොකද්ද කරේ? මේ අකිල කරණී ආකාරයෙන් ඉන්න කෙනෙක්ව කරණී බවට අරගෙන ගියා. ඔයාලට දැනගන්න තියෙන්නේ මෙච්චරයි. මේ වගේ තවදුරටත් බෙදන්න බැරි කුඩා කොටස් වල කඩන්න බැරි සංඛ්‍යාවලට අපි කියනවා කරණී කියලා. මේ විදිහට විශාල සංඛ්‍යාවක් වර්ගමූලයක් ඇතුළේ හිටියොත් අපි අර කියනවා අකිල කරණියක් කියලා. අපි දැන් බලමු මෙහෙම දෙයක්. ඔයාට ඉන්නවා 3යි මූල 2 කියලා කෙනෙක්. මෙයා මොකද්ද මේ කරණියක්නේ. ඔයාට මෙයාව අකිල කරණියක් කරන්න කිව්වොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ 3
මොකද්ද කරන්නේ? මේ වර්ගමූලය ඇතුළට යනවා. අපි දන්නවා වර්ගමූලයෙන් එළිය ඉන්න කෙනෙක් වර්ගමූලය ඇතුළට යද්දි කීයක් වෙනවද? වර්ග වෙනවා. ඒ කියන්නේ මට මේ 3 ඇතුළට යද්දි 9 වැඩි කිරීම 2ක් බවට පත් වෙනවා. පැහැදිලිද? මේ 3 කියන කෙනාව ඇතුළට යද්දි මොකක් වෙන්නේ? වර්ග වෙලා 9 වෙනවා. 9 වරක් 2 වාඩි වෙනවා 18යි. 18 මූලය තමයි මෙයා මේ විදිහට 3යි මූල 2 කියලා තියෙන්නේ. පැහැදිලිද? ඔයා දැනගන්න ඕනේ මොකද කරණයක් අකිලකරණී කරන්න, අකිලකරණයක් කරණී කරන්න. මේක හරිම ලේසි. අකිලකරණයක් කරණී කරනවා කියන්නේ සාධක වලට කඩලා වෙන වෙනම වර්ගමූලෙ දීලා අවසාන උත්තරයට එනවා. ඒකේ අනිත් පැත්ත තමයි කරණී අකිලකරණී කියන්නේ එළියේ ඉන්න කෙනාව වර්ගමූලය ඇතුළට යද්දි වර්ග වෙනවා. මම ඔයාලට තව පුංචි වැදගත් දෙයක් කියලා දෙන්න. ඔයාලට කොහේ හරි දැනග මෙහෙම එකක් තිබ්බොත් මූල 2 වරක් මූල 2. ඒකේ තේරුම මොකද්ද? මූල 2 වර්ගයනේ. ඒ කියන්නේ මූල 2 වර්ග වෙනවා කියන එකේ තේරුම මොකද්ද? උත්තරේ 2යි. ඒ කියන්නේ දරුවෝ මට මේ 2 කියන කෙනාව ඕන තැනකදී ලියන්න පුළුවන් මොකද්ද? මූල 2 වාරයක් මූල 2. ඇයි මූල 2 වර්ගය කියන්නේ මූලයට මූලය නැති වෙලා උත්තරේ 2යි. ඕනෑම සංඛ්‍යාවක් එයාගේ වර්ගමූලයෙන් දෙපාරක්, ඒ කියන්නේ වර්ගමූලයේ වැඩි වුණොත් ඒ සංඛ්‍යාවමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මට සිම්පල් a කියන කෙනාට ලියන්න පුළුවන් මූල a වැඩි කිරීම මූල a. මේ තියරි එකක් නෙමෙයි, මේක ඔයාලා මතක තියාගන්න ඕනේ. එතකොට ඔයාලට ඕන ගානකට මේක දාලා ගණන් හදන්න පුළුවන්. අපි ඊළඟට යන්නේ මේ කරණී කොහොමද අපි එකතු කරන්නේ, අඩු කරන්නේ, බෙදන්නේ, වැඩි කරන්නේ කියලා බලන්න. හරිම ලේසි. සාමාන්‍ය ගණිතය වගේම තමයි. මූල 2ව 3කට වාට එකතු කරන් තියෙනවා මූල 2ව 5. මේ කියන්නේ එක જાති කට්ටිය අපිට කෙලින්ම එකතු කරලා 3යි 5යි 8යි කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මෙතනදී උනේ? එක જાති මූලයන් එකට එකතු වුණා. ඔච්චරයි මේ ගාණේදී වෙන්නේ. අඩු කරන්න තිබ්බත් එච්චරයි. ආ හිතන්න මූල 5ව 3ක් තියෙනවා. එකෙන් දෙකක් අඩු ගන්න ඕනේ මූල 5වම. එහෙනම් මොකද වෙන්නේ? 3න් 2ක් ගියම උත්තරය වටිනවා මූල 5යි 1යි කියලා. ඔයාලට එකතු කරන්න අඩු කරන්න පුළුවන් එක જાතිය මූලයන් විතරයි. ඔයා හිතනවා මේ මූල 2 කියන්නේ ගැහැණු ළමයි, මේ මූල 5 කියන්නේ පිරිමි ළමයි. ඔයාලට මෙහෙම ගාණක් තිබ්බොත් මූල 2ව 3කට ඔයාලට එකතුකම් තියෙනවා මූල 5ව 2ක්. මේ ගාණ කවදාවත් හදන්න බෑ. මේ ගාණ මෙතනින් ඉවර වෙනවා. හේතුව මේගොල්ලෝ ಜಾති දෙකක මූලයන් දෙක. කියන්නේ කරණි වර්ග දෙකක්. කරණි වර්ග දෙකක් අපිට කවදාවත් එකට එකතු කරන්න අඩු කරන්න බෑ. රයිට්. අපි දැන් බලමු මේ ගාණ දිහා. මෙතන තියෙනවාට මේ කරණි දෙකක් ගුණ කරන්න. කරණි දෙකක් ගුණ කරද්දී හරිම ලේසි. එළේ ඉන්න සංඛ්‍යා දෙක වෙනමත් වර්ගමූලය ඇතුළේ ඉන්න සංඛ්‍යා දෙක වෙනමත් ගුණ කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද? 3 වරක් දෙක වටිනවා 6යි. මූලය ඕපන් කරා 5 වරක් දෙක 10යි. මෙච්චරයි උත්තරේ. හරිම සරලයි. තව උදාහරණයක් බලමු. 2යි මූල 2 කියන කෙනා වැඩි ගන්න තියෙනවා 3යි මූල අපි ගත්තොත් 7යි. එනවාට උත්තරේ මොකක්ද දෙන්නේ? දෙවරක් 3ට මෙතන එනවා 6යි. දෙවරක් 7ට මෙතන එනවා 14යි. මේක තමයි ඔයාගේ උත්තරේ වෙන්නේ. ඇතුලේ කට්ටිය වෙනවත්, එළිය කට්ටිය වෙනවත් වල ගුණ කරන්න තියෙන්නේ. දැන් බලන්නකො මේ වගේ ගන්න කොහොමද මේක හදන්නේ? මේක තියෙන්නේ බෙදීමක්. අර කලින් වා කරපු විදිහම තමයි මොකද ගන්නෙ? එළිය ඉන්න සංඛ්‍යාව වෙනවත්, ඇතුලේ ඉන්න සංඛ්‍යාව වෙනවත් බෙදනවා. කියනවා එනවා 3 බෙදීම 2 වාරයක්. මෙතන එනවා 10 බෙදීම 5යි. ඔයා දන්නවා 3 බෙදීම 2 එහෙමම තිබිලා 10 බෙදීම 5 කියන එකේ තේරුම මොකද්ද? උත්තරේ 2යි එක තියෙන මූල ඇතුලේ යට ඉන්නවා 2 ඉලක්කම. මේක මෙතනින් මේ විදිහට වඩ ඉවර කරන්න පුළුවන්. අපිට දැන් කතා කරන්න තියෙන මේ පාඩමේ අන්තිම කොටස වන මේ හරය පරිමේය කරනවා කියන්නේ මොකද්ද කියලා බලන්න. මොකද්ද මේ හරය පරිමේය කරනවා කියන්නේ? මේකේ හරයට වාට දැක්කොත් වර්ගමූල සංඛ්‍යා මොනවා හරි හිටියොත් ඒ වර්ගමූලෙන් නැති කරන එකට අපි කියනවා මෙයාගේ හරය පරිමේය කරනවා කියලා. දැන් බලන්න මේකතන හිටියොත් මූල 7 වාට කරන්න තියෙන්නේ මෙයාගේ උඩයි යටයි දෙකම මේ මූල 7ෙන් වැඩි කරන්න. ඊට පස්සේ මම කියලා දීලා තියෙනවා මොකද්ද වෙන්නේ? මූල 7 වැඩි වෙනවා උත්තරේ එන්නේ 7යි කියලා. උඩ මොකද වෙන්නේ? එළි සංඛ්‍යාව හිමමයි ඇතුලේ දෙන්න වෙන වැඩිලා දෙවරක් 7 14යි කියලා එනවා. තවත් උදාහරණයක් ගත්තොත් 5 බෙදීම මූල 2. කෙලින්ම මෙයාව හරය පරිමේය කරනවා කියන එකේ තේරුම මොකද්ද? මේකේ උඩයි යටයි දෙකම වාට මේ යට ඉන්න සංඛ්‍යාවේ වර්ගමූලයෙන් වැඩි කරන්න තියෙනවා. ඊට පස්සේ මේ යට ඉන්න සංඛ්‍යාව වර්ගමූලයෙන් වැඩි වෙනවා කියන්නේ යාට උත්තරේ එනවා යාගේ වර්ගමූලයෙන් නැති වෙලා උඩ එහෙමම මේක 5 වරක් මූල 2 කියලා එනවා. කියන්නේ 5යි මූල 2 කියලා වාට මේකේ උත්තරේ හම්බ වෙනවා. මේකෙදි වෙන්නේ මොකද්ද? තියරි එක මෙච්චරයි. යට ඉන්න කෙනාගේ වර්ගමූලයෙන් උඩයි යටයි දෙකම වැඩි කරනවා. දැන් බලන්න මේ සංඛ්‍යාව මේකේ හරය පරිමේය කරද්දී මොකද්ද අපිට කරන්න තියෙන්නේ? මේකෙදි මම කිව්වා අපි බලන්නේ මේ හරේ ඉන්න වර්ගමූලයේ තිහා විතරයි. මෙතන ඉන්නේ මූල 5නේ. ඒ නිසා මම මේක වැඩි කරනවා උඩ යටයි මූල 5න් විතරයි. නැත්නම් මේකේ 4න් අපිට බලපෑමක් නැහැ. 3යි මූල 2 එහෙමම ඉන්නවා.
යට 4ත් එහෙමම ඉන්නවා. මේ මූල 5න් විතර උඩයි යටයි දෙකම ආයෙත් වැඩි වෙනවා. ඊට පස්සේ වල මොකක්ද වෙන්නේ? යට මූල 5 නැති වෙනවා. ඊට පස්සේ මෙතන ඉන්නේ 3යි. මෙතන එනවා 5 වරක් දෙක මූල 10යි කියලා. යටින් එන්නේ 5. මොකද එන්නේ මූල 5 වෙනවා උත්තරේ 5යි. 5 වරක් 4 20යි කියලා වට මේ විදිහට උත්තරේ එනවා. මම ආයෙත් කියනවා මේ 10 20යි අපිට කපන්න බෑ. මොකද මෙයා ඉන්නේ වර්ගමූලයක් ඇතුලේ, අර ඉන්නේ වර්ගමූලයක් එළියේ. පැහැදිලිද මොකද්ද මේ මෙයාගේ යට ඉන්න මෙන්න මේ වර්ගමූල ලකුණ තියෙන කෙනාගෙන් විතරයි අපි වැඩි කරන්නේ මෙයාගේ හරය සහ ලවය දෙකම. ඒතර අපිට මෙයාගේ මේ හරය පරිමේය කරගන්න හේවත් පරිමේය සංඛ්‍යාවක් අපිට ලැබෙනවා. මොකද අපි දන්නවා පරිමේය සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? සාමාන්‍ය අපිට කෙලින්ම වර්ගය ගන්න පුළුවන් කෙනෙක්. උදාහරණයක් විදිහට මෙතන මෙහෙම කෙනෙක් කියොත් 2යි මූල 5 බෙදීම 2යි අපි ගත්තොත් 3යි මූල 16. දැන් මේ මූල 16 කියන කෙනාව අපිට ආයෙ මේව කරන්න දෙයක් නැහැනේ. මොකද අපි දන්නවා මූල 16 අගේ කීයද? 4යි කියලා. 2යි මූල 5 බෙදීම 3යි මෙතන එනවා කීයද? මූල කීයද? මූල 16 කියන්නේ 4යි කියලා. ඊට පස්සේ වඩා උත්තර එනවා 2යි මූල 5 බෙදීම 3 වරක් 4 12යි. ඊට පස්සේ වඩා කැමති නම් මේ 2යි මේ 12යි කපලා මූල 5 බෙදීම 6යි කියලා උත්තරේ තියන්නත් පුළුවන්. මේක තමයි මේ කරණි සහ අකිල කරණි සුළු කරන එකම ක්‍රමය. මම හිතනවා අද දවසේ කියලා දුන්න පාඩම ඔයගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් පාඩම් ගොඩාක් අපි ඉස්සරහට සතියෙන් සතිය ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ පාඩම් නැවත නැවත පුනරීක්ෂණය කරන්න. ඊට පස්සේ අපි දෙන අභ්‍යාසය කරලි ඉවර කරන්න. එතන මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කරලා කියන්න. ඔයාලගේ ප්‍රශ්න විසඳුම දෙන්න අපි සූදානම්. ඉතින් එතකන් මේ වැඩ ටික කරගන්න. දිගටම මේ විදිහට කරගෙන ගියොත් අනිවාර්යෙන් වඩ විභාගෙදී හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ජය වේවා.